අපේ රටේ අරාජික තත්ත්වයක් ඇති වෙලා කියලා ඔය සහෝදරට හිතෙන්නේ නැද්ද? මම නිකමට අහන්නේ. ඔව්. එහෙම තත්ත්වයක් මතුවෙලා විතරක් නෙමෙයි. ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන ගතියකුත් පේන්න තියෙනවා. අපි ඊ타ත්ම පරිස්සමෙන් මේ මොහොතට මේ මිනිත්තුවට මුහුණ දෙන්න ඕන. අද අප්‍රේල් 7 වෙනිදා බදාදා 2021 කුලියාපිටිය ප්‍රදේශයේ බුදු පිළිම වලට හානි කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන ලබන 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඉන්දිය ජාතිකයා ඊයේ රාත්‍රියේ මිය ගොස් තිබෙනවා. ඒ ඔහු හදිස්සිය අසනීපව වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි. බන්ධනාගාර කොමසාරි ජෙනරාල් තුෂාර උපුල්දේකී මහතා පැවසුවේ වාරියපොළ බන්ධනාගාරයේ රඳවා සිටියේදී ඊයේ රාත්‍රියේ හදිසියේ ඔහු රෝගී වී ඇති බවයි. එම අවස්ථාවේ ඔහු රෝහල්ගත කිරීමට පියවරගෙන ඇති අතර එහිදී සැකකරු මිය ගොස් ඇතැයි කොමසාරි ජෙනරාල්වරයා පැවසුවා. මිනිස මිය ගිය 45 හැවිරිදි ඉන්දියානු ජාතික දිලීප් කුමාර් නැමැත්තෙක්. ඔහුගේ දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය වාරියපොළ දිසා මහේස්ත්‍රාත් සංජීව රම්මිකුමාර මහතා අද දහවල් සිදු කළා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ දේහය අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සහ PCR පරීක්ෂණය සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට යොමු කරන ලෙසයි. අදාළ පුද්ගලයා ද්විත්ව පුරවැසි භාවයේ හිමි අයෙකු බවත් වසර 15ක පමණ සිට මෙරට තාවකාලිකව පදිංචිව සිටින බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා. මේ අයිති ආඩුවේ වුණා. ඉතාල උසස් මනසකට තිබුණේ කාටවත් මේ වගේ දුක් දෙන්නේ පාගියලා ඉන්නයි මට ඕනේ. ඒ වගේ දෙන්නේ නැහැ. අපි කරවන්න හදාගෙන දැක්කේ බන්ධනාගාරේ කුලියපිටිය චෝදනාගාරේ ඉන්නකොට මට සකයි මේ උණු ගමන් මම දැනද වෙන්නේ දුවන්නේ මට සකයි. කුලියපිටියේ බුදු පිළිම හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඉන්දිය ජාතිකයෙකු අත්අඩංගුවට සැකකරු මාර්තු 29 දක්වා රක්ෂිත බන්ධනාගාරයට සැකකරු අප්‍රේල් 19 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කරයි. සැකකරු ඉන්දිය ජාතිකයා හදිසියේ රෝගාතුරව වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියයි. මේ අතර මීට පෙර 2018 සැප්තැම්බර් මාසයේදී මරිසෙල් තෝමස් නැමැති ඉන්දිය ජාතිකයෙක් අත්අඩංගුවට ගත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට අදාළව සිදු කළ පරීක්ෂණයේදී මොහු අත්අඩංගුවට පත් වූ වහාම කොළඹ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ පැවසුවේ මොහු මානසික රෝගයකින් පෙළෙන අයෙකු බවයි. කෙසේ වෙතත් මේ ඉන්දිය ජාතිකයා 2019 පෙබරවාරි 27 වනදා අධිකරණයෙන් මුදා හැරියා. නිවුස් ෆස්ට් ඊයේ අප්‍රේල් 6 වෙනිදා. ඔබට මොකද හිතෙන්නේ? මේ කතාව යලිත් වතාවක් ඉතාමත්ම කෙටියෙන් ඔබට මතක් කරන්න ඕන. පසුගිය මාර්තු 19 වෙනිදා කුලියපිටිය ප්‍රදේශයේදී බුදු පිළිමවලට හානි කෙරුවා කියලා ඉන්දිය ජාතිකයෙක් අත්අඩංගුවට ගත්තා. බලාගෙන යනකොට ඔහු ද්විත්ව පුරවැසියෙක්. ශ්‍රී ලංකා ඉන්දියානු. ඔහුගේ නම දිලීප් කුමාර්. ඔහු අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් බහරේ රඳවාගෙන හිටියා. වාරියපොළ බන්ධනාගාරයේ. මේ මාසේ, ඒ කියන්නේ අප්‍රේල් මාසේ 19 දක්වා. පෙරේදා අප්‍රේල් 5 වෙනිදා රාත්‍රියේදී ඔහු අසනීප වෙනවා. වාරියපොළ රෝහලට ඇතුළත් කරනවා. හදිසියෙම මිය යනවා. සාමාන්‍ය සිද්ධියක්ද අසාමාන්‍ය සිද්ධියක්ද? මේ කතාව අපේ රටේ පැවැත්මට අදාළයි. මේ මොහොතට, මේ මිනිත්තුවට. මේ සාමාන්‍ය සිද්ධියක් වෙන්න පුළුවන් කියලා කෙනෙකුට හිතන්න පුළුවන් වුණත් තවත් සිදුවීම් සමග එය සසඳා බලන කල, අමුණා බලන කල එය එසේ නොවන වග සැක හිතෙනවා. ඇත්තටම ඊයේ ඔබ සියලු ජනමාධ්‍ය පරීක්ෂා කරලා බැලුවොත් මේ සිද්ධියට ලැබිලා තියෙන ඉතාමත්ම අඩු ඉඩකඩක්. කොටින්ම නොදැනෙන්න වගේ තමයි සිද්ධිය වාර්තා කරලා තියෙන්නේ. ජනමාධ්‍ය දැනගෙන ඒ වැඩේ කරනවද නොදැනගෙන ඒ වැඩේ කරනවද? ඉතාමත්ම බරපතල සිද්ධියක්. මේ විදිහටම 2018 සැප්තැම්බර් මාසයේදී අර ප්‍රවෘත්තිය හරියටම විස්තර කරපු විදිහට මෛත්‍රීපාල නාමල් නාලක ප්‍රභූ ඝාතන සලස්ම මතකනේ. ඒ සිදුවීම් පෙළ අතරතුර ඒ කෝලමේදී අත්අඩංගුවට ගත්ත මරියසල් තෝමස් කියලා ඉන්දිය ජාතිකයෙක්. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කිව්වා මෑන්ට පිස්සු කියලා. අධිකරණය ඔහුව නිදහස් කෙරුවා. ඔහු මේ රටේ ඉන්නවද එක්ක ඉන්දියාවට ගියාද කියලා කවුරුවත් දන්නේ නැහැ.
දැන් මේ කුලියපිටිය සිද්ධියට සම්බන්ධ පුද්ගලයා දිලිප් කුමාර්. ඔහු මෙච්චර කාලයක් මේ රට තුල මොනවද කෙරුවේ? අර ඔබට ඇහුණනේ කාන්තා හඬක්. ඒ තමයි ඔහුගේ බිරිඳ. ඇය අඬනවා තමයි, හැබැයි ඇයගේ කඳුළු පේන්නේ නැහැ. මේ නිකමට කියන්නේ. සමහර විට මේ දෙදෙනාම සංවිධානාත්මකව මේ රටට එවලා පදිංචි වෙලා හිටියාද? මේ ඒජන්තවරු දෙදෙනෙක්ද? සාරා ජස්මින් මතකනේ? පාස්කු ප්‍රහාරයේ කටුවාපිටිය ප්‍රහාරකයා. යුවලක්, ජෝඩුවක්, පවුලක් වගේ පේන්න තියෙන සම්මතයක්. හැබැයි මේ යට තවත් යම් සම්බන්ධතා වැඩ කරනවාද? ඉන්දියානු රෝ ඔත්තු සේවය, ඇමරිකානු CIA සංවිධානය, රට වට කර සිටින භූ දේශපාලනික තරවුකරුවන්, චීනය, ඉන්දියාව, ඇමරිකාව, මේ සියල්ල එකිනෙකට සම්බන්ධ වග අපි පරිස්සමට කල්පනා කරන්න ඕන. ඒ දිනවල කියුනේ මේ මරියසල් තෝමස් කියන හාදයා රෝ ඔත්තුකාරයෙක් කියලා. ඔබට මතකනේ විමල් වීරවංශත් පොළවේ හැපි කෑ ගැහුවා. හේතුව මේ තෝමස් කාර්යා විමල් වීරවංශ කාර්යාවත් හම්බ වෙන්න ගිහිල්ලා. හැබැයි දැන් නෑ. ඔය සිදුවීමට පස්සේ තමයි, ඒ කියන්නේ මරියසල් තෝමස්ගේ සිද්ධියට පස්සේ තමයි 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට සිදුවීම් පෙළ ගැහෙන්නේ. ඒ දෙක මැද්දේ තමයි, තෝමස් සහරාන් මැද්දේ තමයි 2018 දෙසැම්බර් 23 මාමනැල්ලේ රන්දිවෙල හන්දියේ බුදු පිළිමයකට පහර දීලා අලාභහානි සිද්ධ කරලා සහරාන්ලාගේ කළු ක්‍රියාන්විතය ආරම්භ වෙන්නේ. මේ සිද්ධිහින් වෙන වෙනම කෑලි කෑලි ගලවලා කියවන්න උත්සාහ කරන්න එපා. බිග් පික්චර් එක අල්ල ගන්න ඕන. කොහොමද අපි මේ සිදුවීම් පෙළ ගලපා ගන්නේ? ඊටාත්ම සංකීර්ණ සංවාදයක්. මේ සියලු සිදුවීම් ශ්‍රී ලංකාවට එරෙහි බොහෝ දේශපාලනික ක්‍රියාන්විතයට අදාළයි. යලිත් ඔබට කියනවා, අපි මැදිහත් නොවුනොත් 2050 දී රට මත කලාපය මත පායන්නට නියමිත MCC වියරුතරුව. MCC කියන්නේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්ම නෙවෙයි. චීන, ඉන්දියානු, ඇමරිකානු කළු ක්‍රියාන්විතයට නිදහස් සංවාද වැඩබිමේදී අපි යොදන නම. මතකද? සංවාදයේ දිගටම. ඒත් එක්කම දැන් මලකඩ කෑ යකඩ මිනිසා 43 වෙනි සේනාංකයේ සමග රට වටේ 2024 බලහුමාරුවට සූදානම් වෙනවා. උයින්දු විජේවීරත් වැඩේට බහැලා මොකද්ද පරම්පරාවක් හදන්න උත්සාහ කරනවා. සිදුවන්නේ කුමක්ද? පරිස්සමට අපි බලාගෙන ඉන්නවා. හොඳට මතක තියාගන්න. යලිත් ඔබට කියනවා මේ සියල්ල පිටිපස්සේ චීනය, ඉන්දියාව, ඇමරිකාව ඍජුව වක්‍රව වැඩ කරනවා. කළු සල්ලි ගලාගෙන යනවා. දෙමළ බෙදුම්වාදය, ඉස්ලාම් ත්‍රස්තවාදය එකිනෙකට සම්බන්ධ වෙමින් වෙන වෙනම එකට යලි වැඩ කරනවා. අර රටවල් තුනක් චීන, ඉන්දියාව, ඇමරිකාව වෙන වෙනම යලි එකට රටට එරෙහිව වැඩ කරනවා. අප්‍රේල් 4 වෙනිදා ඉරිදා පාස්කු සැමරුමේදී මීට දින 3කට කලින් කාදිනල්තුමා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ගැන අමුතු ප්‍රකාශයක් කරලා ජන මනස අවුල් කෙරුවා. මෛත්‍රීපාල සිරිසේනව උස්සලා ගත්තා. අරගෙන පොළවේ ගැහුවා. අප්‍රේල් 6 ඊයේ සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍යවරයා ජනමාධ්‍යයට කියනවා සාරා ජස්මින් කටුවාපිටිය ඉස්ලාම් ත්‍රස්තවාදියාගේ බිරිඳ ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලා දන්නේ නැහැ කියලා. පුලස්තිනි සාරා ජස්මින් ඇය රෝ ඔත්තුකාරියක්ද? ඇය රටෙන් පැනලා ගියා කියලා ජනමාධ්‍ය තුල, සමාජ මාධ්‍ය තුල තොරතුරු සහිතව කරුණු හෙළිදරව් කෙරුණා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන්න පත් කරපු ජනාධිපති කොමිසම ඇතුළත් ඒ ගැන සාකච්ඡා වූ වග අපට දැනෙනවා. සිදුවන්නේ කුමක්ද? දැන් හදන්නේ ඉන්දියානු මේ පුද්ගලයා. අපි දන්නේ නැහැ කවුද කියලා. මේ ස්වභාවික මරණයක්ද සාමාන්‍ය සිද්ධියක්ද කියලා අපි තවම දන්නේ නැහැ. පුරෝකථනය කරන්නත් අපි සූදානම් නැහැ. දිලිප් කුමාර්. ඒ වගේම සාරා ජස්මින් හෝ පුලස්තිනි මේ දෙදෙනාම රෝ ඔත්තු සේවයට සම්බන්ධයිද? ආපහු මරියසල් තෝමස් රෝ ඔත්තු සේවයේද? කල්පනා කරලා බලන්න.
එකෙකුට පිස්සු හැදිලා කියලා ආපහු අරගෙන ගියා. ඊළඟ එකී ජීවතුන් අතරද නැද්ද කියලා දන්නේ නැහැ. කියලා කියනවා. අපේ පරයෝ. දැන් දිලිප් කුමාර් මැරිලා. සිදුවන්නේ කුමක්ද? රජයේ ඉඩම් ටික මැනලා ඉඩම් බැංකුව හදනවා. හරිද? ගම සමග පිළිසඳර. කැපිටල් මහරජාගේ ගම්මැද්ද ඉන්ටර්නැෂනල්. කළු අදානිලා, ජෝන් කීල්ස්ලා, කැපිටල් මහරජාලා, තවත් ජාවාරම් කරුවන්, තරව් කරුවන්, කොන්ත්‍රාත් කරුවන් එකට වැඩ. චීන, ඉන්දියානු, ඇමරිකානු වැඩ ටික එකට එකිනෙකා සමග ඩීල් දමමින් කරගෙන යනවා. දැනට ඉතිරිව තිබෙන්නේ කුමක්ද? හොඳට කල්පනා කරලා බලන්න. ඉතිරිව තිබෙන්නේ කුමක්ද? AXA, SOFA, MCC. ඇමරිකානු ඉන්දුශාන්තිකර හමුදා බලෑනි කලාපයට බස්සන්න අවශ්‍ය වටපිටාව හදාගන්න ඕන. නෛතික වශයෙන් ඔවුන් හදාගෙන තියෙන්නේ. AXA, SOFA, MCC අපි ගැන කතා කරනවා. භෞතික වටපිටාව සකස් කරගන්න ඕන කලාපයට බහින්න. කලාපය කියන්නේ අපේ රටට. මේ තමයි ඇමරිකානුවන්ගේ අනාගත ඩියාගෝ ගාෂියා පාටලි චම්පික රණවක කිහිල්ල ගහගෙන ඉන්න ජාතික භෞතික සැලැස්ම. ඔවුන් වසර ගණනාවකට, දශක ගණනාවකට අවශ්‍ය සැලසුම් සකස් කරලා අපේ පරයොත් ඒ සඳහා යොදාගෙන තෝරගෙන වැඩට බස්සවල ඉවරයි. එවැනි මොහොතක තමයි අපි මේ කතා කරන්නේ. එතකොට ඉතිරිව තිබෙන හමුදා ආක්‍රමණයට මේ පරයෝ එකට එකතු වෙලා වැඩ කටයුතු සූදානම් කරනවාද? ඔන්න කතාව. අපි ගැන කතා කරන්න ඕන. අපට අනුමාන කරන්න පුළුවන් පාස්කු ප්‍රහාරය සමග රට තුළ විශාල සිංහල මුස්ලිම් කෝලාහලයක් වෙලා ලේ ගංගා ගලාගෙන යනකොට රටේ සහායට යයි කියමින් ඇමරිකානු හමුදා රටට බස්සවනවා. එක්කෝ ඉන්දියාව හරහා, එක්කෝ ඇමරිකානු සහ ඉන්දියානු හමුදා දෙපාර්ශ්වයේම රටට බහිනවා. මොකටද? රටට උදව් කරන්න. හරියට 80 දශකයේදී ඉන්දියානු සාමසාධක හමුදාව අපට උදව් කරන්න ඉන්දියාවට කඩාපාත් වුණා වගේ. අපේ ගුවන් සීමාවන් උල්ලංඝනය කෙරුවා වගේ. ත්‍රස්තවාදී ආක්‍රමණයක් කෙරුවා වගේ. කවුද කතා කරුවේ? කවුරුවත් නැහැ. ජේ.ආර්. ජයවර්ධන එදා රජීව් ගාන්ධි ඉස්සරහා දැනින් වැටුණා. දැන් එවැනි අත්දැකීම් සහිත ඉතිහාස කතාවකට උරුමකම් කියන අපි මේ தত্ত্বය සැක කරන්න ඕනේ නැද්ද? මේ හදන්නේ රට තුල අස්ථාවර තත්ත්වයක් ඇති කරලා ලේ ගංගා නිර්මාණය කරලා ඒ මතින් රටට හමුදා ආක්‍රමණයක් මැදිහත් වීමක් කරන්නද? සීරුවට බලාගෙන ඉන්න. ඉතාමත්ම භයානක භූ දේශපාලනික තත්ත්වයක් රට මත ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් ඇයි අර පල්ලිවල කඩු ගොඩ ගැහිුවේ? කඩු දසදහස් ගණනින් මොකටද? මිනිස්සු කපන නෙවෙයිද? කවුරු හරි මහා මොලකරු කල්පනා කෙරුවා ඒ මොහොතේ රට තුල විශාල ලේ ගංගා ගලාගෙන යාවි කියලා. ජාතිවාදී වර්ගවාදී කෝලාහලයක් ඇති වෙයි කියලා. එහෙමද? අපි ප්‍රශ්න කරනවා. එය වැරදුණු කුරුමානමක්ද? අපේ හෙළය සමග එක එක පරයින්ට හිතු පරිදි සෙල්ලම් කරන්න ලැබෙන්නේ නැහැ. මේ අමුතු රටක්. අපේ රටේ ඉතිහාසය අපට වර්තමානයේ හරහා අනාගතයට යන්න පාර පෙන්වන වග මේ මහ මොලකරු දන්නේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු සහගතව මේ සියල්ල දෙස බලාගෙන ඉන්නවා. දැන් යලි බුදු පිළිම කඩන සිද්ධිවලට ගියොත් 2018 මාවනැල්ලේ 2021 කුලියපිටියේ මේ සිදුවීම් දෙක සමාන නැද්ද? 2018 මාවනැල්ලේ 2021 කුලියපිටියේ. එතකොට මේ නැවත එවැනි සිදුවීම් පෙළක් නිර්මාණය කරන්න ගිහිල්ලා වෙච්ච වැරද්දක්ද? වැරදුණු කුරුමානමක්ද? ඒ වැරදුණු කුරුමානමේ ගොදුරක්ද? දිලිප් කුමාර්. අපි ප්‍රශ්න කරනවා. ඊටමත්ම සැක සහිතයි, අවිනිශ්චිතයි, පුරෝකතනය කළ නොහැකි. හැබැයි අපි විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා. මේ සන්දර්භය තුල තමයි පසුගිය මාර්තු 23 වෙනිදා නීතිපති දප්පුලද ලිබේරා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අඟුළුගල්ලේ ජිනානන්ද හාමුදුරුවෝ නීතිඥ දර්ශන වේරදුවත් එක්ක ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරලා තිබ්බ නඩු විභාගයේදී AXA okay SOFA pending MCC no nahi කියලා කිව්වේ. SOFA pending නැවත පොඩ මතක් කරනවා. AXA කියන්නේ 2007 පිටු 10යි. එය අවුරුදු 10ක කතාවක්, සරල කතාවක්, තාක්ෂණික කතාවක්. 2017 දී ඊට ඇමුණුම් එකතු කරනවා. යලි යහපාලනේ ඒ අනුව
ඇමරිකානු හමුදාවන්ට සහ ශ්‍රී ලංකාවේ හමුදාවන්ට ජනාධිපතිවරයා අගමැතිවරයා ආණ්ඩුව අතහැරලා එකිනෙකා සමග සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ඊ타ත්ම භයානක පූර්වාදර්ශයක්. ඊ타ත්ම භයානක නෛතික තත්ත්වයක්. ජාත්‍යන්තර සිදුරක්. කාලේ සසර වසන තුර ඔබ හිතන්න පොඩ්ඩක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊට විරුද්ධ නම් දැන් ඒ හකුලන්නට කාලය. එහෙම කරනවද? නැහැ. ඔහු ගම සමග පිළිසඳර. රජයේ ඉඩම් ටික මැනලා ට්‍රිම්බල් සමාගම සමග ඇමරිකානු තාක්ෂණය සමග අපේ ලේ උරාබුන මිනින්දෝරු කූඩැල්ල සමග කුට්ටි කරලා කුට්ටි වලට අංක දාලා අංක තුණ්ඩුවකට දාලා මිනිස්සු රවට්ටලා ඉඩම් බැංකුව හදනවා. දැන් වැඩේ යනවා. ඊට අමතරව අක්කර 100,000 ගණනින් කොටු කරලා තරව් කරුවන් හරහා ඉඩම් කොල්ලේට රට සූදානම් කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කරන්නේ එච්චරමයි. හොයලා බලන්න. වෙන කිසි දෙයක් කරන්නේ නැහැ. එකම දෙයයි ඔහු කරන්නේ. ඔහුගේ කොන්ත්‍රාත්තුව, ජොබ් එක, ඩියුටිය. මේ පවතින තත්ත්වයන් තුල මිලිටරිමය ආක්‍රමණයකට දෙවිදිහකට රට තුල සහ අර කියන ඇමරිකානු ඉන්දියානු ශාන්තිකර මැදිහත් වීමකට මේ පැත්තෙන් චීනය යලි එතකොට බල පොරේක දැවැන්ත පුරුමානම් අතරේ මේ රට ගොදුරක් බවට පත් වෙන්න දෙන්නේ. අපි ගැන කතා කරන්න ඕන නිසාම යලිත් වතාවක් ඇක්ස ගැන අපි දන්න නිසා එය ක්‍රියාත්මකයි කියලා කියන නිසා එහි ඊළඟ අධීර ඊළඟ පියවර ඊළඟ තලය සෝෆා නීතිපතිවරයා දප්පුලද ලිවේරා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා පෙන්ඩින් කියලා කියන නිසාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කැබිනට් මණ්ඩලය ආණ්ඩුව මේ ගැන කතා නොකරන නිසා පාර්ලිමේන්තුවේ එක පරේක්වත් ඒ ගැන හඬ නොනගන නිසා අපි යලිත් වතාවක් සෝෆා ගැන කතා කරන්න ඕන. සෝෆා මේ සංවාදයට Chapa against MCC, Chapa against SOFA, Chapa against USA, Chapa against India, Chapa against China, Chapa against Milinda Moragoda, Chapa at Colombo Port ආදී වැඩසටහන් මාලාවක් සම්බන්ධයි. ඇඟින් මේ වැඩේ කරන්න එපා. සමහර පක්ෂ වහලු සහ ඒජන්තවරු දැන හෝ නොදැන, දැන සහ නොදැන මට කුණුහරුපෙන් බැන කෑලි අමුණ කාලේ නාස්ති කරනවා. උඹලට කියන්නේ දරුවෝ ගැනවත් හිතලා අධ්‍යයන කටයුතු පටන් ගනිලා සංවාදයේ අධ්‍යයනයක්. ඊළඟට මේ වැඩසටහනට ආසන්නතම සම්බන්ධතාව තියෙන්නේ Chapa against AG MCC ගෝඨා ලිවේරා සූත්‍රය 2021 මාර්තු 23 ආසන්නතම සංවාදයේ අධ්‍යයනය කරන්න. SOFA the status of forces agreement මාරාන්තිකයි. යලිත් වතාවක් ඔබට මතක් කරනවා. අපි දැන් මේ යෝජිත ගිවිසුම ගැන ඉතාම කෙටියෙන් වේගෙන් සාකච්ඡා කරමු. මේ සෝෆා යෝජිත නැත්නම් පෙන්ඩින් ගිවිසුමේ පළමු ඡේදය සඳහන් කරනවා මේ ගිවිසුම ආවරණය කරන්නේ කාවද කියලා. ඇමරිකානු හමුදා සහ සිවිල් පිරිස්, ඒ කියන්නේ මුළු ඇමරිකාවම. ඊටම පළල් අර්ථයක්. කොන්ත්‍රාත් කරුවන් කියලා කොටසක් වුන් නම් කරනවා. ඒ කොන්ත්‍රාත් කරුවන් කියන්නේ පුහුණු කිරීම කටයුතු වලට අභ්‍යාස කටයුතු වලට මානුෂීය කටයුතු වලට ඒ කියන්නේ මිලිටරි මෙහෙයුම් මානුෂීය කටයුතු කියලා කියන්නේ සංචාරක කටයුතු වලට නාවික කටයුතු වලට කැඳවන වෙනත් ඕනෑම රටක පුද්ගලයෙක් හෝ පිරිසක් කවුද කැඳවන්නේ ඇමරිකාව කොහාටද කැඳවන්නේ ශ්‍රී ලංකාවට ඔවුන් කවුද කොන්ත්‍රාත් කරුවන් ඔවුන්ට සෝෆා අයිතිද ඔව් ඒ කියන්නේ ඕපන් වොරන්ට් එකක් මේ රට සම්පූර්ණයෙන්ම දොර කවුළු හැරලා ඔවුන් සූදානම් කරගන්නවා ඔවුන්ගේ ඕනෑම මාදිලියක ආක්‍රමණයකට. ඒ කියන්නේ ඇමරිකාව කැමති ඕනම පරයකට ඕනම මොහොතක මේ සෝෆා අනුව රටට එන්න පුළුවන්. දෙවැනි ඡේදය සඳහන් වෙනවා එහෙම එන අයට 1961 අප්‍රේල් 18 රාජතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ වියානා සම්මුතියට අනුව සියලු වරප්‍රසාද නිර්මුක්තීන් සහ වියතිරේකයන් ලබා දෙන්න ඕන. ලබා දිය යුතුයි. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දේශපාලන අනු අංශ ප්‍රාන්ත විසින් නිකුත් කරන ඕනෑම වෘත්තීය බලපත්‍රයක් ශ්‍රී ලංකාව පිළිගත යුතුයි. මෙහෙම ගිවිසුමක් තියෙන්න පුළුවන්ද? ඇමරිකාවේ ඕනෑම ආයතනයක් නිකුත් කරන ඕනෑම සහතිකයක් ශ්‍රී ලංකාව එක හෙලා පිළිගන්න ඕන. කල්පනා කරලා බලන්න. ඔවුන්ගේ රියදුරු බලපත්‍ර ශ්‍රී ලංකාව බාරගත යුතුයි. පුහුණු විභාග නැහි වෙනත්
ලියාපදිංචි ගාස්තු නැහැ. අපි කොන්දේසි විරහිතව පිළිගන්නවා. තුන්වෙනි ඡේදය. ඒ එන පුද්ගලයන් ඇමරිකානුවන් හෝ ඔවුන් වෙනත් රටකින් අර කියන විදිහට කොන්ත්‍රාත් වැඩවලට ගෙන්වන පුද්ගලයන්ගේ විනය පාලනය කරන්නේ කවුද? අපිද නැහැ. විනය අයිති ඇමරිකානු සන්නද්ධ හමුදා අධිකාරියට. ඔවුන් අතින් අපරාධමය වැරද්දක් වුණොත් මිනිමරුමක්, සමුල ඝාතනයක්, ස්ත්‍රී දූෂණයක්, පැහැර ගැනීමක්, ළමා අපචාරයක් ඕනෑම මාදිලියක අපරාධයක් සිද්ධ වුණොත් ඕනෑම ප්‍රමාණයක ගම් පිටින් විනාශ කරලා දැම්මත් ඒ අපරාධමේ වරද ගැන ශ්‍රී ලංකාවට ප්‍රශ්න කරන්න බෑ. ඩබල් සැලියුට් ගහලා එක්කෝ නාවක මාර්ග වලින් ගුවන් මාර්ග වලින් උන්ට යන්න පුළුවන්. නොගින් මෙහෙ ඉන්නත් පුළුවන්. ඇයි මොකෝ කියලා අපෙන් අහලා ඒ විදිහටම ඉන්නත් පුළුවන්. අපට සෝෆ හරහා ක්‍රිමිනල් ජුරිස්ඩික්ෂන් අධිකරණ බලය අහිමි කරනවා. ඇයි කියලාවත් අහන්න බෑ. පොලිසියට නෙමෙයි හමුදාපතිවරයාටවත් ත්‍රිවිධ හමුදාපතිවරයාටවත් ගිහිල්ලා ප්‍රශ්නයක් අහන්න බෑ. ඔබ කල්පනා කරලා බලන්න. නීතියට එපිටින් මේ රටේ ඕනෑම කෙලියක් කරන්න ඇමරිකාවට සහ ඇමරිකාව යෝජනා කරන වෙනත් ඕනෑම රටකට අපි ඉඩ දෙන්න ඕන සෝෆා අර පෙන්ඩින් කියන ලියවිල්ලට අනුව. කොයි වගේ තත්ත්වයක් උදා වේද? ඔබට මරියසල් තෝමස්ලා, දිලිප් කුමාර්ලා මතක් වෙන්න ඕන. සාරා ජස්මින්ලා, පුලස්තිනිලා, සහරාන්ලා මතක් වෙන්න ඕන. මොකද්ද මේ කරන්න හදන්නේ? හතරවෙනි ඡේදයේ ඒ එන අයට මෙරට කිසිදු බදු අය කිරීමක් අදාළ නැත. ඒ හා සමාන කිසිදු ගෙවීමක් කරන්නේත් නැත. ෆ්‍රී ඔෆ් චාර්ජ්. ඒ අතර ඔවුන්ගේ දේපොළ උපකරණ වාර්තා නිල තොරතුරු ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය පූර්ණ වශයෙන් බැඳෙනවා. අපේ බදු මුදල් වලින් යැපෙන රජය උන්ගේ දේපොළ ආරක්ෂා කරන්න ඕන. කොහොමද ඒක? ඔවුන්ගේ ආනයන අපනයන පරීක්ෂා කිරීම, බලපත්‍රකරණය කිරීම අපට අයිති නැත. ඒ වගේම රේගු බදු හෝ වෙනත් බදු අය කිරීමකට, සමාන අය කිරීමකට අයිති නැත. ඔබ හිතන්න. පස්වැනි ඡේදයේ ඇමරිකානු ගුවන් යානා සහ යාත්‍රා සඳහා කිසිදු හැසිරවීමේ ගාස්තුවක් අය කරන්න බෑ. ඔවුන්ගේ බහලු කන්ටේනර්ස් හැසිරීම සඳහා කිසිදු ගාස්තුවක් අය කරන්න බෑ. ඒවා පරීක්ෂා කරන්න කොහෙත්ම බෑ. ඕනෑම දෙයක් මේ රටට ගේන්න පුළුවන්. අතවත් තියන්න බෑ. ඇහැ කොනින්වත් බලන්න බෑ. 6 වෙනි ඡේදයේ මේ රට තුල ඇමරිකානුවන් ඉදිකිරීම කිරීමට නියමිත බව කියනවා. ඉදිකිරීම කන්ස්ට්‍රක්ෂන්ස්. ඒ ඉදිකිරීම සඳහා ඉදිකිරීම කොන්ත්‍රාත්කරුවන්, සැපයුම් කරුවන් තෝරාගන්නේ ඔවුන්, අපි නෙවෙයි. ඔවුන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ඉදි කරන්න මේ රටේ පුළුවන් සහ ඒ සඳහා ඕනෑම කොන්ත්‍රාත්කරුවෙක්, සැපයුම් කරුවෙක් ගේන්නත් පුළුවන්. මොනවද මේ ඉදි කරන්න යන්නේ? අපේ පරිවර්තන අහන්න ඕනේ නැද්ද? නෑ, අහන්නේ නෑ. අනිවාර්යයෙන්ම මේ ඉදිකිරීම යනු මේ සිතියමට අනුව ඔබට පෙනෙන රට තුල ප්‍රහාරක ගුවන් තොටුපොළවල් වෙනත් හමුදා මධ්‍යස්ථාන මේ කොරිඩෝස් තමයි ඔවුන් ඉදි කරන්න නියමිත. එතකොට මේ රට අපේ නෙවෙයි උන්ගේ රට. හොඳට මතක තියාගන්න. 7 වෙනි ඡේදයේ ඒ කොන්ත්‍රාත් කරුවන් සහ සැපයුම් කරුවන් මේ රටේ ඉදිකිරීම සඳහා ආනයනය කරන දේවල් පරීක්ෂා කරන්න බෑ. ඕනෑම දෙයක් මේ රටට ගේන්න පුළුවන්. බෝම්බ කන්ටේනර්ස් පිටින් ගේන්න පුළුවන් ඉදිකිරීම වලට කියලා. අහන්න පුළුවන්ද? බෑ. නවීන යුද උපකරණ ගේන්න පුළුවන්. අහන්න පුළුවන්ද? බෑ. බලන්නවත් බෑ. අපේ නෙමෙයි. ඔවුන්ගේ රට සෝෆා ක්‍රියාත්මක කෙරුවොත්. ඒ විතරක් නෙමෙයි. ඒ ගෙන්වන ඕනෑම දෙයක් සඳහා බදු හෝ කිසිම සමාන අය කිරීමක් කරන්නත් බෑ. මේ කතාවේ හැටියට මේ තියෙන ඕනෑම අධිවේගී මාර්ගයක $1 ගෙවන්න නැතුව බලහත්කාරයෙන් ඔවුන්ට යන්න පුළුවන්. කල්පනා කරලා බලන්න. මේ ඇත්ත ලියවිල්ලක්. 8 වෙනි ඡේදය. ඒ ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ගේ, සැපයුම් කරුවන්ගේ වෘත්තිමය බලපත්‍ර, රියදුරු බලපත්‍ර ශ්‍රී ලංකාව පිළිගත යුතුයි. මේ ඉදිකිරීම සඳහා වෙනම ගෙන්වන අය අර මහා කොන්ත්‍රාත් කතාව නෙමෙයි, ඊළඟට ද්විතීකව ගෙන්වන ඕනෑම කොන්ත්‍රාත් කරුවේ, සැපයුම් කරුවේ තම තමන්ගේ රටවල් විදිහට මේ රට පාවිච්චි කරන්න ඉඩ හදා ගන්නවා. අපි මොක්කුද? 9 වෙනි ඡේදය. ඔය මෙතෙක් කියපු සියලු අයට රට තුල නිදහසේ සැරිසරන්න ඉඩ දෙන්න ඕන. නිල ඇඳුම් ඇඳගෙන අත දරාගෙන ඕනෑම තැනක යන්න ඉඩ දෙන්න ඕන. එය පළවෙනි ඡේදෙත් තියෙනවා. ප්‍රවාහන ගබඩා පුහුණුවීම් කටයුතු සඳහා ප්‍රවේශ ලබා දී යුතුයි. ඒ විතරක් නෙමෙයි. උන්ගේ වැඩ ටික කරගන්න අපි අවශ්‍ය සියලුම යටිතල පහසුකම් සකස් කරලා අදාළ ප්‍රවේශම් ලබා දෙන්න ඕන.
10 වෙනි ඡේදයේ ඇමරිකානු සන්නද්ධ හමුදාවන්ට තමාගේ විදුලි සංදේශ නියාමන පද්ධතියක් සහ විශේෂ රේඩියෝ තරංග පද්ධතියක් මෙහෙයවීමේ බලය ලබා දී යුතුයි. අපේ නෙට්වර්ක් ඇතුළට වුන් එන්නේ නැහැ. ඔවුන් වෙනම sannivedana ජාලයක් හදනවා. උංග එකක්. අපට අතපොවන්න බැරි එකක්. අපට නියාමනය කරන්න බැරි එකක්. අපට කියන්නේ රජයට ශ්‍රී ලංකා රාජ්‍යයට අධීක්ෂණය උංගේ වැඩක්. ඒ කියන්නේ මේ රට උංගේ කරගන්න හදන්නේ. 11 වෙනි ඡේදයේ මේ ඇමරිකානු මෙහෙයුම් වලදී දේපොළ හානියක් සිද්ධ වුණොත් අස්ථානගත වීමක් සිද්ධ වුණොත් සන්නද්ධ හමුදා සිවිල් පුද්ගලයන් අනතුරටපත් වුණොත් මරණයටපත් වුණොත් අදාළ කොන්ත්‍රාත්තුවේ තිබෙන මොකක් හරි ගෙවීමක් පමණයි කරන්නේ. එතනින් හට කිසිදු වගකීමක් ඔවුන් දරන්නේ නැහැ. දෙපාර්ශවය කියලා කියන්නේ ශ්‍රී ලංකාවත් එක පාර්ශවයක්නේ බයිලැටරල්නේ. මෙහෙට මොන ලබ්බක්ද? ඔවුන්ට තමයි මේ සෝෆා අදාළ වෙන්නේ. කිසිම වගකීමක් නැහැ. කීය හරි ගිවිසුමේ තියෙනවා නම් ගෙව්වා ඉවරයි. ගිවිසුමේ නැත්තම් නැහැ. ගිවිසුම කියලා කියන්නේ අදාළ පුද්ගලයා සහ පිරිස සමග ඇති කරගෙන තියෙන ගිවිසුම. මොකක් හරි ඒක. එතනින් එහාට සිද්ධියක් වුණොත් ඒ කියන්නේ හානිය සිද්ධ වෙන්නේ ඇමරිකානුවන් අතින් හෝ අර කියන කොන්ත්‍රාත්කාර පාර්ශවයන් විසින් වෙනත් තුන්වෙනි පාර්ශවයකට නම් ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයන්ට නම් උදාහරණයක් විදිහට අපට නම් වෙන්නේ උන්ගේ අතින් අපට නම් අලාභය සිද්ධ වෙන්නේ හානිය සිද්ධ වෙන්නේ අනතුරු සිද්ධ වෙන්නේ කවුද නඩු අහන්නේ අපිද නැහැ ඇමරිකාව. ඇමරිකානු නීති නියාමනයන්ට අනුව තමයි නඩු අහන්න ඕනේ. ඔබ හිතන්න පොඩ්ඩක් මොන රටේ මොන පුද්ගලයෙක්ද මේ වගේ දෙයකට එකඟ වෙන්නේ. අපේ පරයෝ එකඟ වෙලා නේ. ඒකනේ පෙන්ඩිං වෙලා තියෙන්නේ. නීතිපතිවරයා කෑ ගහලා අඩි හප්පලා ශ්‍රේෂ්ඨාධිකරණයට කියලා කියන්න එපා. අපි අනිවාර්යෙන් මේ අවලංගු කරනවා කියලා. ජනාධිපතිවරයා දිවාරය නොබල ඒ සඳහා වැඩ කරන්න එපා. නිින්දෙන් ගැස්සිලා හැරෙන්න එපා. එහෙම වෙනවද? අපේ පරයෝ රට විනාශ කරන්න සූදානම් වෙනවා. 12 වෙනි ඡේදයේ මේ යෝජිත ගිවිසුමෙන් 1995 මැයි 16 ඇති කරගත්ත දෙරට අතර, ඒ කියන්නේ චන්ද්‍රිකා චෞර පාලන සමයේදී දෙරට අතර එකඟතා ඇති කරගෙන තිබුණා හමුදා අභ්‍යාසවලට කට්ටිය මෙහෙ යනවා, මෙහි කට්ටිය යනවා, පුහුණු වීම කරන්න අවශ්‍ය යටිතල පහසුකම් හදන්න සුළු එකඟතාවක්. 95 2007ත් නෙමෙයි ඊට කලින් 95 ඒ සියලු ගිවිසුම් මේ ගිවිසුම මගින් අභිභවනය වෙනවා. ඒවා අවලංගු වෙලා මේ ක්‍රියාවට නැංවෙනවා. පරණ කතා හරියන්නේ මේක තමයි කතාව. 13 වෙනි ඡේදයේ මේ සෝෆා සඳහා ක්‍රියාකාරී සැලැස්මක් වහම හදන්න ඕන. දැනටමත් මුන් හදනවද දන්නෙත් නෑ. පෙන්ඩිං කියන්නේ ඒකනේ ඇක්ෂන් ප්ලෑන් එකක් හදන්න ඕනේ. 14 වෙනි ඡේදයේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ප්‍රතිචාර ලිපියක් යවපු ගමන්, ඒ කියන්නේ මේ ලියවිල් එවනවා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට, ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, කැබිනට් මණ්ඩලයට, ආරක්ෂක අමාත්‍යාංශයට නෑ. එවන්නේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට මෙච්චර දෙවන්ත මාරාන්තික ලියවිල්ල විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙන් ප්‍රතිචාර ලිපියක් යවන්න ඕන. කොහොමද? received, thank you, okay, එහෙම නැත්නම් noted with thanks, එච්චරයි. ඒ කියපු ගමන් එසනින් මේ ගිවිසුම බලාත්මක වෙනවා කියලා උන් කියනවා. කවුද? ඇමරිකාව කියන්නේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව. යහපාලන කාලය. මෛත්‍රී රනිල් මුන්ට සමාව දෙන්න ඕනද? මංගල සමරවීරලාට සමාව දෙන්න ඕනද? හැබැයි දැන් පරයොත් කරන්නේ පරයෝ කරපු වැඩේම නෙවෙයිද? ඒ වැඩේමයි. යහපාලනේ නවත්තපු තැනින් ගෝඨාභය පාලනය. රටට කෙලින් හදන්න. සියල්ල අවිනිශ්චිතයි. ඉතාමත්ම සංකීර්ණයි, භයානකයි. වාරියපොළ රෝහලේදී මියගිය ඉන්දියානු ජාතිකයා දිලිප් කුමාර් සමග මේ භූදේශපාලනය කළු කතාව සම්බන්ධයි නේද? අපි මේ මොහොත ප්‍රශ්න කරනවා. නේද? අපි දැන් හොයන්න ඕන. මේ ඇත්ත වසන් කරන්නද කාදිනල්තුමා මෛත්‍රීපාල සිරිසේන කෝලම පටන් ගත්තේ? සිදුවීම් එකිනෙක අතර සම්බන්ධයක් තියෙනවා. දිලිප් කුමාර කියන ඉන්දියානු ජාතිකයා අත්අඩංගුවේදී රෝහල්ගත කරලා මැරෙනවා. ඊට සමාන්තරව කාදිනල්තුමා මෛත්‍රීපාල සිරිසේනව උස්සලා කුචුකවලා පොළොවේ ගහලා හිනස්සවලා සමාජ කතිකාවක් ඇති කරනවා. දිලිප් කුමාර යට යනවා. බුදු පිළිම කඩපු සිද්ධිය හැංගිලා යනවා. කාදිනල්තුමා දැනගෙන මේ ක්‍රීඩාව කරනවද නොදැන මේ ක්‍රීඩාව කරනවද? මේ සියල්ලට සමාන්තරව හොඳට මතක තියාගන්න ඇමරිකාව අපි දැනටමත් කතා කරුවා 2020
මේ රට තුළ මානව හිමිකම් උල්ලංඝනය වුණාය කියලා පාස්කු ප්‍රහාරයේ වැරද්දත් මේ රටේ රාජ්‍ය මත දාලා සිංහල බෞද්ධයින් මත දාලා වාර්තාව සකස් කරලා සමාජගත කරලා තියෙනවා. අපේ රටේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා. බලාගෙන හිටපල්ලා. කවුද කියන්නේ? ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව. තවත් අවස්ථාවක් අවකාශයක් වුන් හදාගෙන ඉන්නේ. ඊටත් සමගාමීව මෙරට මිලිටරිමය යාන්ත්‍රණයක් සකස් කරමින් තියෙනවා. ඔය එක කතාවක් මේ තව කතාවක්. ඒ කොහොමද? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වෙනකොට ඒ සඳහා අවශ්‍ය මූලික පියවර අරගෙන තියෙන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුලින්ම කොවිඩ් පිට දාලා විවිධ ක්‍රියාකාරකම් වල නියැලුණා. අපි ආසන්න මොහොතේ සිට අපසට යමු. මේ රටේ දිස්ත්‍රික්ක 25ට 2021 ජනවාරි 1 වෙනිදා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 25 දෙනෙක් පත් කෙරුවා. අර මොකටයි? කල්පනා කරලා බලන්න. හමුදා යාන්ත්‍රණයක් පාර්ලිමේන්තුව වහලා ආණ්ඩුව බල රහිත කරලා මේ මෙකැනිසම් එකකින් දුවවන්න පුළුවන්. දිස්ත්‍රික්ක 25ට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 25ක්. අපසට යන්නේ මම 2020 අගෝස්තු 4 21.87 ඇලයිරක් 27 අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් ස්වදේශ කටයුතු විෂය ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගත්තා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට. ඊටත් කලින් අපසට 2020 අප්‍රේල් 22 රට පුරා හමුදාව යොදවන්න බලය ලබා ගත්තා. අතිවිශේෂ ගැසට් පත්‍රය 21.78 ඇලයිරක් 8. ඊටත් කලින් 2020 මාර්තු 24 කොවිඩ් මර්ධන ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානියා හමුදාපතිවරයා ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා දැන් ආපස්සට එතනින් පටන් අරන් මේ දක්වා කල්පනා කරන්න. දැන් කොවිඩ් නෑ වගේ. කොවිඩ් අත්හැරලා පුළුවන් එක ජීවත් වෙලා බැරි එක මැරියල්ලා. PCR ඇන්ටිජන් බිස්නස් එක ජයටම කරගත්තා. ඇති තරමට මුදල් හම්බ කරගත්තා. මූණු ආවරණ වලිනුත් හම්බ කරනවා. ආර්ථිකය එන්න කඩා වැටෙන මිනිසුන්ට ජීවත් වෙන්න බැරි මට්ටමක් රුපියලේ අගේ බාල්දු වෙලා මස්තම බාල්දු වෙලා ඩොලරය අපි යටපත් කරගන්න හදනවා. විදේශ මුදල් සංචිත ඉවරයි කියලා කියනවා. චීනය ඉන්දියාව ඇමරිකාව එක්ක තොරම්බල් කරමින් පීබී ජයසුන්දර ආර්ථික ඝාතකයා මොන මොනවද කරනවා. රට කෑලි කෑලි කරලා ඒ අතර විකුණනවා. චීනය ඉන්දියාව ඇමරිකාව තම තමන්ගේ ගනුදෙනු බේර ගන්නවා. බොහෝ දේශපාලනික ක්‍රියාන්විතයක් එක දිගටම ඒ මැද්දේ ඇමරිකානු හමුදා ඉන්දියානු හමුදා සමග මේ රටට ඇතුල් වෙන්න අවශ්‍ය වටපිටාව සකස් කර ගන්නවාද? ඒ සඳහා රටේ දේශපාලන රසායනිකය පොලිටිකල් කෙමිස්ට්‍රි එක වෙනස් කරනවාද? වෙනස් කරන්න උත්සාහ කරනවාද? ඊට සමාන්තරව රට ඇතුලේ රටට අනන්‍ය හමුදාමය යාන්ත්‍රණයක් හදලා තියෙනවාද? කොවිඩ් පිට දාලා ඇක්සහරහා සෝෆහරහා මේ යාන්ත්‍රණ දෙකට එකට වැඩ කරන්න පුළුවන්. ඒක ගැන අපි කතා කරමින් ඉන්නවා. සිදුවන්නේ කුමක්ද? හොඳට කල්පනා කරන්න. ඊටාත්ම භයානක තත්ත්වයක් මේ තියෙන්නේ. සිද්ධිකා ජී සේනාරත්නලා කියන්නේ ජෝකර්ලා. උන් මේ මහා ඛේදවාචකේ මෝඩ දීන ජඩ හුරතල්ලු. මේ පරයොයි පරට්ටියොයි මේ කතාව දන්නේ නැහැ. උන්ට වෙන දේ දන්නෙත් නැහැ. උන්ගේ දරුවන්ට වෙන දේ දන්නෙත් නැහැ. දරුවන්ගේ දරුවන්ට වෙන දේ දන්නෙත් නැහැ. අපි එකතු වෙලා මේ තත්ත්වයට මුහුණ දෙන්න ඕන. රට ඉතාමත්ම අවිනිශ්චිත තත්ත්වයක තියෙනවා. හොඳට මතක තියාගන්න. කාලා බීලා බඩ උඩ දාගෙන බුදිය ගන්නේ නැතුව සියල්ල දෙස විමසිල්ලෙන් බලාගෙන ඉන්න. එක එක පස්සේ ගිහිල්ලා 2024 අරුවට ඡන්දේ දීලා අරුව ජනාධිපතිවරයා කරලා රට දිනවන්න පුළුවන් කියලා හිතන්න එපා. අපි දැනටමත් කතා කරලා තියෙනවා. චාපා to do වීඩියෝ සටහන බලන්න. ඔබ කල යුත්තේ ඉන්න තැන්වල ඉඳලා සටන් කරන එක. වෙනම සටන් මාදිලියක් පක්ෂ අමතක කරන්න. මුකුත්ම කරන්න බැරි නම් හූ කියපල්ලා කියලා කිව්වේ එකයි. නිකන් හිතන්න. සිද්ධිකා ජී සේනාරත්නට ඒ ආයතනයේ සීලම දෙනා විරුද්ධ වුණොත් විරුද්ධ සමිති පැත්තකට දාලා අධ්‍යක්ෂ මණ්ඩලය නිලධාරීන් කිව්වොත් අපි ඔබ සමග වැඩ කරන්නේ නැහැ කියලා. සිද්ධිකාට වැඩ කරන්න බැරි වෙනවා. ගේට්ටු වහගෙන එක එකට පාඩ දාන්න නැතුව ආයතනයේ මිනිස්සු නැගිට්ටොත් ආයතනේ ගොඩ නැගෙනවා. මේ රටේ පරින්ට මේ රට විනාශ කරන්න දීලා අපි බලාගෙන ඉන්නවද? ඒ කියන්නේ සහෝදරයා තත්ත්වය ඊටාත්ම බරපතලයි. අපි දැන් මොකක්ද ඊළඟට කරන්නේ? අපිට බැරිද එකට සංවිධානය වෙන්න?
සංවිධානය වෙන්න පුළුවන්. හැබැයි පක්ෂ ආකෘතිය ඇතුලේ නෙවෙයි. එහෙම කෙරුවොත් කවදාවත් මේ අරගලේ ජය ගන්න බෑ. මේ පැත්තේ තියෙන්නේ බලවේගයක් න ะ. රටට එරෙහි සතුරු බලවේගයක් න ะ. රට වෙනුවෙන් හැමෝම එකතු වෙලා බලවේගයක් බවට පත් වෙන්න ඕන. of the people, by the people, for the people. අපි ප්‍රජාතන්ත්‍රවාදයට වෙනම අරුතක් දෙන්න ඕන. තේරුණාද?